දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අප ඉගෙන ගන්න දේශනාවේ නම සීල සූත්‍රය. සීල සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වන කොටසේ මේ සීල සූත්‍රය ඇතුළත් වෙලා තිබෙන්නේ. මේ සීල සූත්‍රය ශ්‍රාවක භාෂිතයක්. ශ්‍රාවකයන් වහන්සේ නමක් වදාළ දෙසුමක්. ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ දේශනාවක් මේ සීල සූත්‍රය. ඒ දවස්වල සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන මිගදායේ. එදා හවස් වරුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට මහා කොට්ඨිත මහරහතන් වහන්සේ වැඩම කළා. වැඩම කළා සතුටු සාමිචියේදීලා මහා කොට්ඨිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවා. අහුව ප්‍රශ්නේ මේකයි. සීලවතා ආවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. ඇහුවේ මොකද්ද? ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සිල්වත් භික්ෂුවක් විසින් කවර අන්දමේ ධර්මයක්ද නුවණින් මෙනෙහි කළ යුත්තේ? මොකක්ද ඇසූ ප්‍රශ්නය? සිල්වත් භික්ෂුවක් විසින් කවර අන්දමේ ධර්මයක්ද නුවණින් මෙනෙහි කළ යුත්තේ? නුවණින් විමසිය යුත්තේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සීලවතාවසෝ කොට්ඨිත භික්ඛුනා පංචපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකා තබ්බා. මේක හරි ලස්සන විස්තරයක් තියෙන්නේ. කියනවා ආයෂ්මත් කොට්ටිතේනි සිල්වත් භික්ෂුවක් විසින් නුවණින් වෙනෙහි කළ යුත්තේ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්වයත් දෙයක් වශයෙන්, නැසී වෙනසින දෙයක් වශයෙන්, හිස් දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන්. එතකොට බලන්න මේ පංච උපාදානස්කන්ධේ මොන මොන විදිහට බලන්න කියලාද මේ දේශනා කළේ. පංච උපාදානස්කන්ධේ අයිති දුක්ඛාර සත්‍යයට.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ඔක්කොම විස්තරයේ හකුලුවා කියනවා නම් මොකක්ද? පංච උපාදානස්කන්ධේ තමයි දුක. දැන් එතකොට සිල්වත් භික්ෂුවනේ මේ කරනවා කියන්නේ සිල්වත් එක්කෙනා. එහෙනම් අපිට මේකේ පේනවා මේ බුද්ධ ශාසනය සීලයෙන් අවසන් වන එකක් නොවේ. සීලයෙන් සෑහීමකටපත් වෙන එකක් නොවේ. සීලයක පිහිටලා ජීවිත අවබෝධයේ පිණිස එයා යම් කිසි දෙයක් නෝනින් විමසිය යුතුව තිබෙනවා. ඒ දේ ගැන තමයි දැන් මේ විස්තර වෙන්නේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා මොන වගේ දෙයක්ද මේ, කවර පහක්ද මේ විදිහට බැලිය යුත්තේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන මේ පහ මේකේ තියෙනවා. ඨානංකෝ පනේතං ආවසු විජ්ජති. ආශ්මතනි මේන්න මේ කාරණය සිද්ධ වෙන්න පුළුවන්. මොකද්ද? යං සීලවා භික්ඛු ඉමේ පංච උපාදානස්කන්ධේ. එතකොට මේ සිල්වත් භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන් අයත් දෙයක් වශයෙන්, සිඳි වෙනසී යන දෙයක් වශයෙන්, හිස් දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් යෝනිසෝ මනසිකරොන්තෝ යෝනිසෝ මනසිකාරේ යෙදෙනකොට සෝතාපට්ටි ඵලං සච්චි කරෙය්‍යාති. සෝවාන් ඵලයටපත් වෙනවා. එහෙනම් ඊට පස්සේ තියෙනවා, ඊට පස්සේ අහනවා. එතකොට දැන් මේක කියනවා මේ පංච උපාදානස්කන්ධේ මේ විදිහට බල නෝනෙන් ඉමසීමසින්නකොට මොකද වෙන්නේ? සෝතාපන්න ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙනවා. සෝතාපට්ටි ඵලේ සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ, සෝතාපන්නේන පනාවුසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. අහනවා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ, සෝවාන් වෙච්ච එක්කෙනා, සෝවාන් වෙච්ච භික්ෂුව විසින් මොන වගේ ධර්මයන්ද නුවණින් මෙනෙහි කළ යුත්තේ කියන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, ආයුෂ්මත් කොට්ටිත සෝවාන් වෙච්ච භික්ෂුවත් ඔය පංච උපාදානස්කන්ධයම තමයි ඔය ආකාරයට නුවණින් මෙනෙහි කර සිටිය යුත්තේ. එන සෝතාපන්න වෙච්ච භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයන් ඔය වගේ නුවණින් මෙනෙහි කර ඉන්නකොට සකදාගාමී ඵලයේ සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවා, සකදාගාමී වෙච්ච භික්ෂුව මොන වගේ ධර්මයක්ද නුවණින් මෙනෙහි කර ඉන්න ඕන? සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා, ආශ්මත් කොට්ටිතේනි සකදාගාමී වෙච්ච භික්ෂුවත් ආයමත් මේ පංච උපාදානස්කන්ධයම තමයි නුවණින් විමස බැලිය යුත්තේ. ඊට පස්සේ අහනවා, එතකොට මොකද වෙන්නේ? මේ පංච උපාදාන සකදාගාමී වෙච්ච භික්ෂුව පංච උපාදානස්කන්ධයන් නුවණින් විමස බලනකොට මොකද වෙන්නේ? අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවා, අනාගාමී වෙච්ච භික්ෂුව නුවණින් විමසා ඉන්නකොට නුවණින් විමසිය යුත්තේ මොන වගේ දෙයක්ද? කියන අනාගාමී භික්ෂුවත් මේ පංච උපාදානස්කන්ධයම තමයි නුවණින් විමස බැලිය යුත්තේ. එතකොට මේ අනාගාමී කෙනා අරහත් ඵලයේ සාක්ෂාත් කරනවා. ඊට පස්සේ අහනවා ඒ කොට්ටිත ස්වාමින් වහන්සේ, ආශ්මත් සාරිපුත්තයන් වහන්සේ රහතන් වහන්සේ විසින් මොන වගේ දෙයක්ද නුවණින් මෙනෙහි කළ යුත්තේ? රහතන් වහන්සේත් මේ පංච උපාදානස්කන්ධය තමයි මේ විදිහට මෙනෙහි කර සිටිය යුත්තේ. මේකේ තියෙනවා නත්තිකෝ ආවුසු අරහතෝ උත්තරින් කරණීයං. ආශ්මතුන් වහන්සේ රහතන් වහන්සේට ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කතස්සවා පටිච්චයෝ අපිච ඉමේ ධම්මා. එතකොට මේ කරපු දේ ගැන නැවත කිරීමකුත් නැහැ. නමුත් මේ ධර්ම අපිච ඉමේ ධම්මා භාවිතා බහුලීකතා, මේ ධර්මයන් බහුල වශයෙන් වැඩිමින් දිට්ඨ ධම්ම සුඛ විහාරාය චේව සංවත්තති, මේ ජීවිතයේ සැපසේ වාසය කිරීම පිණිස හේතු වෙනවා.
සති සම්පජඤ්ඤාය ചാති සිහි නුවණ පවතීම පිණිසත් හේතු වෙනවා. එතකොට රහතන් වහන්සේ කරන්නේ මේ අනිත්‍ය ගැන සිහි කර කර ඉන්න එකයි කියනවා. ආයේ ඒ රහත් වීම පිණිස හේතු වෙනවා කියලා නෙමෙයි. ඒක සම්පූර්ණ කරගෙන මාර්ගේ එහෙම කල්පනා කර කර කියන ඉන්නේ. එතකොට පින්වතුනි අපි මේකෙන් තේරුම් ගන්න ඕන අපි පංච උපාදානස්කන්ධය ගැන පැහැදිලි කිරීමක් කරගෙන අපි නිතර නිතර ඒ ගැන නුවණින් මෙනෙහි කිරීම කළ යුතුයි. මොකද එහෙම කරන්න තමයි අපිට මේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ අපිට දැන් බොහෝ විට මා හිතන්නේ මේ පංච උපාදානස්කන්ධයේ බොහෝ දෙනෙකුට දැන් සෑහෙන්න පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි රූප උපාදානස්කන්ධය කියලා කිව්වේ මොකද්ද? සතර මා ධාතුත් සතර මා ධාතුන්ගෙන් හටගත්තු දේවලුත්. වේදනා උපාදානස්කන්ධ කියලා කිව්වේ ඇහි ස්පර්ශයෙන් හටගන්නා විදීම, කනේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විදීම, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම තමයි වේදනා උපාදානස්කන්ධය කියලා කිව්වේ. සංඥා උපාදානස්කන්ධය කියලා කිව්වේ ඇහි ස්පර්ශයෙන් හටගන්නා රූප සංඥාව, කනේ ස්පර්ශයෙන් හටගන්නා ශබ්ද සංඥාව, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා ගන්ධ සංඥාව, දිවේ ස්පර්ශයෙන් හටගන්නා රස සංඥාව, කයේ ස්පර්ශයෙන් හටගන්නා පොට්ටබ්බ සංඥාව, මනසේ ස්පර්ශයෙන් හටගන්නා ධම්ම සංඥාව. සංස්කාර උපාදානස්කන්ධය කියලා කිව්වේ ඇහි ස්පර්ශයෙන් හටගන්නා රූප සංචේතනා, කනේ ස්පර්ශයෙන් හටගන්නා ශබ්ද සංචේතනා, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා ගන්ධ සංචේතනා, දිවේ ස්පර්ශයෙන් හටගන්නා රස සංචේතනා, කයේ ස්පර්ශයෙන් හටගන්නා පොට්ටබ්බ සංචේතනා, මනසේ ස්පර්ශයෙන් හටගන්නා ධම්ම සංචේතනා. විඥාන උපාදානස්කන්ධය කියලා කිව්වේ ඇහි විඥාණය, කනේ විඥාණය, නාසයේ විඥාණය, දිවේ විඥාණය, කාය විඥාණය, මනස විඥාණය. තවත් පැහැදිලිව කියනවා නම් අපි නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා ඇහි විඥාණය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා කනේ විඥාණය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා නාසයේ විඥාණය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා දිවේ විඥාණය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා කය විඥාණය, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා මනසේ විඥාණය. මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි අපි මේ නුවණින් විමස තිබිය යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ එක්තරා අවස්ථාවක භික්ෂුවක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි, උපාදාන කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටද පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ දෙයකටද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? උපාදාන කියලා කියන්නේ පංච උපාදානස්කන්ධත් නෙවෙයි, පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ දෙයක්ුත් නෙවෙයි. එහෙනම් මොකද්ද? පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇද්ද? ඒක තමයි ඒකේ තියෙන උපාදානය. එතකොට අපි මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් තියනවාද? ආන්ගේ ඡන්ද රාගයේ දුරු වීම පිණිස තමයි මේ විදිහට විමසීමස බලන්නේ. දැන් පංච උපාදානස්කන්ධයේ නුවණින් විමස බලද්දී ඇත්ත తත්වය තමයි මේ කියලා තියෙන්නේ. මොකද්ද? ඒක අනිත්‍යයි. ඊළඟට දුකයි. ඊළඟට ඒක රෝගයක්, ගඩුවක්, හුලක්, පීඩාවක්. මේ වගේ මේ ලක්ෂණ තමයි පංච උපාදානස්කන්ධේ තියෙන්නේ. එතකොට මේ තියෙන ලක්ෂණම තමයි නුවණින් විමසීම සහ බැලිය යුත්තේ. ඒ විදිහට නුවණින් විමසීම සහ බලනකොට තමයි එයා මේ ධර්මයේ මේ දුකෙන් නිදහස් වෙන්නේ.
එතකොට අපි එක්තරා අවස්ථාවක මට මතකයි ගවම්පති සූත්‍රය වගේ එකක් තියෙනවා. මේ සංයුතනිකායම එකක් ඒ දේශනාව තියෙන්නේ. ඒකේ තියෙනවා යම් කිසි කෙනෙක් දුක්ඛාරි සත්‍ය අවබෝධ කළා නම් එයාට දුක අවබෝධ වුණා නම් දුක්ඛ සමුදය ඉතුරු වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒක ප්‍රහාණය වෙනවා. දුක්ඛ සමුදය ප්‍රහාණය වුණා නම් දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා නම් යා මාර්ගයේ සම්පූර්ණ වෙච්ච කෙනෙක්. ඊළඟට කවුරු හරි කියනවා නම් තණ්හා ප්‍රහාණය වුණා කියලා එයාට දුක අවබෝධ වෙලා. ඒ වගේම දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩලා සම්පූර්ණ කළා. සමහර කෙනෙක් කවුරු හරි කියනවා නම් මට නිවන අවබෝධ වුණා කියලා එයාට අවබෝධ වෙලා තියෙන්නේ දුක. එයා ප්‍රහාණය කළා තියෙන්නේ දුක්ඛ සමුදය. එයා සාක්ෂාත් කරලා තියෙන්නේ දුක්ඛ නිරෝධය. සම්පූර්ණ කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. තව කවුරු හරි කිව්වොත් එහෙම මම මාර්ගය වඩා ගත්තා කියලා ඒකේ තේරුම මොකද්ද? එයා දුක අවබෝධ කළා. දුක්ඛ සමුදය ප්‍රහාණය කළා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා කියන එකයි. ඒකේ තේරුම. එහෙනම් අපිට මේකේ මොකද්ද වෙන්නේ? මේ ආර්ය සත්‍ය හතරම එහෙනම් එකට සම්පූර්ණ වෙන එකක් තමයි මේ කෘත්‍ය කියන්නේ. එතකොට කෘතඥාණය කියලා කියන්නේ දැන් අපි ගත්තොත් දුක අවබෝධ කවුරු හරි කියනවා නම් මට නම් දුක දැන් හොඳට තේරෙනවා. මම දැන් හොඳට දුක අවබෝධ කරලා තියෙන්නේ කියලා කියනවා. නමුත් තෘෂ්ණාවෙන් ඉන්නවා. එතකොට දුක අවබෝධ වෙලා නැහැ. දුක අවබෝධ වුණා නම් දුක්ඛ සමුදය ඉතුරු වෙන්නේ. මොකද හේතුව දුක හැටියට අවබෝධ කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. දැන් සාමාන්‍ය ජීවිතයේ දිනදා ජීවිතයේ කටයුතු කිරීමේදී අනේ මම නම් දැන් හොඳටම කලකිරිලා තියෙන කියනවා. ඒ මොකද්ද? ඒ ගැටීම දේශයට කියන වෙන නමක්. ඇයි ඒ කලකිරිලා මට දැන් හොඳටම කලකිරිලා තියෙන්නේ මට දැන් තිත්ත වෙලා තියෙන කියලා කියනවා. ඒ තිත්ත වෙලා තියෙන්නේ මොකද්ද? දේශයේ ඒ කලකිරීම නෙවෙයි. කලකිරීම කියලා කියන්නේ අවබෝධයක්. කලකිරීම කියන්නේ ඥානයක්. නිබ්බිදා ඥානෙ. නිබ්බින්දං විරජ්‍යතිනේ තියෙන්නේ. කලකිරීම කියලා කියන්නේ ජීවිතයේ අවබෝධ වීමක්. ඒ නිසා මම ඒක තේරුම් ගන්න තමයි ඔය මම නිබ්බින්දති කියන වචනෙට අවබෝධයෙන්ම කලකිරෙයි කියලා පරිවර්තනය කරන්නේ. මොකද නැත්තම් මේ කලකිරිනවා කියනපස අපේ රටේ ද්වේෂයට කියන නමක් ඒක. එතකොට ඒක සාමාන්‍ය කෙනෙක් කලකිරිනවා කියන තේරුම මොකද්ද? ද්වේෂයට අනේ නොදකින් කියන එකේ තේරුමයි. එතකොට ඒක නෙමෙයි මේ කලකිරුණා කියලා කියන්නේ. මෙතන කලකිරුණා කියලා කියන්නේ මොකද්ද? යථා භූත ඥානෙ. සාමාන්‍ය මේ දුක අවබෝධ කිරීමේ කලකිරුණා කියන්නේ යථා භූත ඥානෙ ලැබීම. එතකොට මේක තමයි අපිට කිට්ටු කරගන්න තියෙන අමාරු වැඩේ. ඒ මොකද හේතුව අපි බොහෝ කාලයක් මේ සංසාරේ ගෙව්වේ දුක්ඛාරි සත්‍ය ගැන අවබෝධයකින් නොවේ. දුක්ඛ සමුදය ගැන අවබෝධයකින් නොවේ. දුක්ඛ නිරෝධය ගැන අවබෝධයකින් නොවේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ගැන අවබෝධයකින් නෙවෙයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ කරගෙන යන ගමනක් නෙවෙයි. අපි ආස්වාස ප්‍රස්වාස කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයක පිහිටපු කයක් එක්කද? එහෙම එකක් අවිද්‍යාසහගත කයක් පරිහරණය කරන්නේ. අපි වචන හිතන්නේත් අවිද්‍යාසහගත වචී සංස්කාර. අපි හඳුනාගන්නේ අවිද්‍යාසහගත සංඥා. අවිද්‍යාසහගත විඳීම්. ඒ කියන්නේ අවිද්‍යාසහගත චිත්ත සංස්කාර. මේක පිහිටියාට පස්සේ අවිද්‍යාසහගත සංස්කාරවල ඊට පස්සේ යම් අපි පිනක් කළා නම් ඒක පුඤ්ඤාපි සංකාරයක් වෙනවා. අපි පවක් කළා නම් ඒක අපුඤ්ඤාපි සංකාරයක් වෙනවා. අපි අරූප ධානයක් ආදී ධාන වැඩුවා නම් ඒවා ආනින්ජාපි සංකාර වෙච්ච ගමන් මොකද වෙන්නේ? නාම රූපේ බැසගත්තු විඥානයක්මයි හටගන්නේ. නාම රූපේ බැසගත්තු අවිජ්ජා සහගත චන්දරාගයේ ඇලුණු විඥානයක්මයි මේ හටගන්නේ මේ ඇහි. කනෙත් එහෙමයි.
නාසෙත් එහෙමයි, දිවෙත් එහෙමයි, කයෙත් එහෙමයි, මනසෙත් එහෙමයි. ඒ නිසාමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. විපාක පිණිස කර්ම හැදිච්ච ගමන් මොකද වෙන්නේ? කාටවත් වළක්වන්න බෑ. උපතක් කරා යනවා. ඒක ලෝකේ වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. විපාක පිණිස කර්ම සකස් වුනහම උපතක් කරා යන එක. ඒක මොකද්ද? ධම්මට්ඨිති. ධම්මට්ඨිති ධම්ම නියාමයක්. ඒක න්‍යාම ධර්මයක්. ධම්මට්ඨිති ධම්ම නියම. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට පෙන්වන්නේ. අපි දැන් මේ පංච උපාදානස්කන්ධයත් එක්ක කතා කිරීමේදී අනිවාර්යයෙන්ම අපි පටිසමුපාදෙම තෝරගන්නේ. නිවැරදිව තේරුම් ගන්න ඕන නිසා. දැන් ඔබ මතක ඇති ඔබට ඔය ඥානවත් සූත්‍රය වගේ ඒවා කියවද්දී සංයුත්ත නිකායේ පටිච්ච සමුප්පාදයට කියපු වචනේ මොකද්ද? ධම්මේ ඥාන ඉදමස්ස ධම්මේ ඥානං. මේක තමයි කියන ඔහුගේ ධම්මේ ඥානය. ධම්මේ ඥානය කියේ පටිච්ච සමුප්පාදය ගැන තියෙන අවබෝධය. ඉතින් ඒකේ තියෙන මේ හේතු ප්‍රත්‍ය වශයෙන් ඉස්සෙල්ලා යා අවබෝධ කරගන්න අතීත ජීවිත ගැනත් නෙමෙයි අනාගත ජීවිත ගැනත් නෙමෙයි වර්තමානයේ ද්වාදසංග පටිච්චසමුපාදي තමයි මේ අවිජ්ජා සහගතව මේ ජරා මරණ විඳලා අවිජ්ජා සහගතව යන දක්වා මේ වර්තමානයේ සකස් වෙලා තියෙන පටිච්චසමුපාදය දකිනවා. එතකොට ඒ ඥානෙ මොකද්ද? ධම්මේ ඥානං. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඥානය තුල ඉඳලා අතීත අනාගතයට ණය පමුණවා බලන්න කියලා. ඒක මොකන්ද? අන්වේ ඥානං. එතකොට මේක අතීත අනාගත වර්තමාන එකපාර මේක කලවම් කරගෙන කරන එකක් නෙවෙයි. ණය පමුණවා බලන්න කියනවා. ඒකට කියන්නේ අන්වේ ඥානං. එතකොට අතීතයේ බලන්න කියනවා මේ විදිහටයි මේ අතීතය හැදුනේ. ජරා මරණ හැදුනේ ඉපදීම නිසා, ඉපදීම හැදුනේ විපාක වෙනස කර්ම සකස් වෙච්ච නිසා. ඔය බලාගෙන යන්න කියනවා. බලනකොට ඔක ආයේ පිහිටන්නේ ගිහිල්ලා අවිද්‍යාවෙමයි. ඊට පස්සේ අනාගතේ බලාගෙන යන්න කියනවා කොහොමද අනාගතේ ජරා මරණ හම්බ වෙන්නේ කියලා. අනාගතේ බලාගෙන නැද්දි අනාගතේ ගිහිල්ලා ආයේ පිහිටන්නේ මොකේද? අවිද්‍යාවෙමයි. එහෙනම් අපිට පේනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවු නිසා තමයි මේසා දීර්ඝ අතීතයක් අපිට උරුම වුණේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අතුරු අපිට සංසාර ගමනකුත් තියෙනවා. වර්තමානීත් මේ අවබෝධයෙන් නැති ගමනට අහුනීම චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම නිසාමයි. අර අස්සු සූත්‍රය කියලා එකක් තියෙනවා. සූත්‍ර දේශනාවක් තියෙනවා සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි සංසාරෙදී මේ මව් මරණයටපත් වීමෙන් ඔබ හෙළුව කඳුළු යම් කඳුලක් ඇත්නම් අම්මා මැරිච්ච ඒක ගැන අඬලා ඒ හැඬු යම් කඳුලක් ඇත්නම් වැගුරුණු ඇස් වලින් වැහුණු යම් කඳුලක් ඇත්නම් ඒ කඳුළුද වැඩි මේ සතර මහා සාගර ජලයේද? භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ අපි මතක තබාගෙන සිටින්නේ මේ විදිහටයි. කොහොමද අපි අතීත සංසාරයේ ගෙවද්දී මව් මිය යාමෙන් අපේ දැස් වලින් වැගුරුණු වැහුණු යම් කඳුලක් ඇද්ද ඒ කඳුලමයි වැඩි සතර මහා සාගර ජලයේ නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු මහණෙනි නුඹලා මේ මතක තබාගෙන සිටින ආකාරයේ බොහෝම අගෙයි. ඔය ආකාරයම තමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අතීතයේ මේ ගෙවූ සංසාරයේදී පියාගේ මරණය නිසා වැහුණු කඳුළු රූරා හැලුණු කඳුළු යම් කඳුලක් ඇද්ද ඒ කඳුල සතර මහා සාගර ජලයට වැඩි. මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ සහෝදර සහෝදරියන්ගේ මරණ නිසා දූල පුතාලගේ මරණ නිසා මේ වගේ බෙලි කැපුම් කාලා මැරිච්ච නිසා මේ නානාවිධ ආකාරයෙන් මරණයටපත් වීම නිසා හෙළු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියන එකට අපිට හිතාගත හැකි මේ සංසාරේ කොයිතරම් දීර්ඝ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙනවද කියලා. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේකේ අපි කරලා තියෙන අන්තිමට මේ පොළවට පස් එකතු කළා කියනවා. එච්චරයි කියන අපි මේ සංසාරේ පුරාම කරලා තියෙන්නේ. ඒ නිසා මහණෙනි මේක කෙරෙහි නොවැල්මමයි වටින්නේ. නොඇලී සිටීමමයි වටින්නේ. ආය උපතක් කරා නොයන්න කල්පනා කරන එකම වටින්නේ කියනවා. එතකොට මේ බුද්ධ දේශනා දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා
අපට කරන්න තිබෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ යම් ඇල්මක් ඇද්ද? පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ආශාවක් අපේ හිතේ ඇද්ද? මේක ප්‍රහාණය වෙන ආකාරයට සිහිනෝනින් වික්තව විමසා නුවණින් විමසා බැලීමයි. ඉතින් ওই කාරණේ තමයි අපි මේ පංච උපාදානස්කන්ධේ කරන්න තියෙන්නේ. දැන් මේක කියන්නේ කොහොමද? අනිත්‍ය වශයෙන් බලන්න කියනවා. රූපය අනිත්‍ය වශයෙන් බලන්න කියනවා. එහෙනම් අපිට හැමතිස්සෙම මේ රූපයක් වෙනස් වෙනකොට අපි සිහියෙන් ඉන්න ඕනේ මේ වෙනස් වෙන්නේ අනිත්‍ය නිසා. කියලා අපිට සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සිහියෙන් බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට යම් විඳීමක් වෙනස් වෙනවා නම් අනිත්‍ය බවට පත් වෙනවා නම් මේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමකුයි මේ අනිත්‍ය වෙන්නේ කියලා අපිට සිහිය උපදවා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපි හඳුනාගත්තු දෙයක් වෙනස් වෙලා යනවා නම් මේ සංඥාව මේ අනිත්‍ය වූ සංඥාවක් නේ. ඒ නිසා නෙමේ අනිත්‍ය වෙන්නේ කියලා කල්පනා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට යම් චේතනාවක් වෙනස් වෙලා යනවා නම් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේවා ඔක්කොම අනිත්‍ය වෙන චේතනාවල්නේ. මේ විඥානය අනිත්‍ය වෙන එකට අනිත්‍ය විඥානයක්ම නේ කියලා අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ අනිත්‍ය වූ දේක තියෙන ලක්ෂණය තමයි මොකද්ද? යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. එන යම් කිසි දුකක් හට ගන්නවා නම් රූප උපාදානස්කන්ධේ මේ රූප උපාදානස්කන්ධී දුකක්මයි කියලා එයා අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට දුක් වේදනාදී හට ගන්නකොට මේ විඳීම දුකක්මයි කියලා අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට සංඥාවෙන් නම් කිසි දුක් හට ගන්නකොට මේ සංඥාව නම් දුකක්මයි කියලා සංස්කාරත් එහෙමයි දුකක්මයි කියලා විඥානයත් එහෙමයි මේවැය තිබෙන්නේ දුක කියලා මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න ඕනේ දුකක් හැටියට. මොකද හේතුව ඔබ හිතලා බලන්න අපේ ජීවිතවල වැඩිපුර සිද්ධ වෙලා තිබෙන්නේ සිතූ දේවල්ද නොසිතූ දේවල්ද? ඔව් අචින්තිතම්පි භවති. නොසිතූ දේවල් සිදු වෙනවා. චින්තිතම්පි විනස්සති. සිතූ දේවල් වෙනසී යනවා. මේක තමයි සාමාන්‍ය ලෝකේ තියෙන්නේ. එතකොට මේ ධර්මතාවයේ තුල මේක එහෙම ධර්මතාවයක් හැදිලා තියෙන්නේ අනිත්‍ය නිසාමයි. එතකොට අනිත්‍ය දේ දුක් වශයෙන් බලන්න ඕන. එතකොට යා මේ රූප උපාදානස්කන්ධේ දුකක් හැටියට දකිනවා නම් මේ විඳීම දුකක් හැටියට දකිනවා නම් සංඥාව දුකක් හැටියට දකිනවා නම් සංස්කාර දුකක් හැටියට දකිනවා නම් විඥානයේ දුකක් හැටියට දකිනවා. අර මම අර කීපුවා තමයි බලන්න තියෙන්නේ. රූපය ස්පර්ශයෙන් හටගන්න විඳීම, ස්පර්ශයෙන් හටගන්න සංඥාව, ස්පර්ශයෙන් හටගන්න චේතනාව, විඥානෙ. මේව දුකක් හැටියට නෝනෙන් විමසන්න නම් හැබැයි මේ ඔක්කොම කරන්න තියෙන පින්වතුනි එක දෙයක් මත පිහිටලා. මොකද්ද? සිහිය. සිහියෙන්ම තමයි මේ ඔක්කොම විප්ලවය කරන්න තියෙන්නේ. වෙන දෙයක් තුල නම් නෙවෙයි. මොකද දැන් 100 කියන එක නිකන් 100ක් නෙමෙයි. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියලා කියන්නේ අර පුරුද්දට වැටෙන්නේ නැති වෙන්න වීරියෙන් යුක්තව මේක හසුරව ගන්න ඕනේ. සමහරට පුරුද්දක් තමයි සමහර විට වහාම කිපෙනවා, වහා ගැටෙනවා, වහා ඇලෙනවා, වහා මුලා වෙනවා. මේවා තමයි අපිට තියෙන පුරුදු. එතන මේ පුරුද්දට වැටෙන්නේ නැති වෙන්න සිහියෙන් ඉන්න ඕනේ. එතකොට තමයි මේ කෙලෙස් තවන වීරිය කියන එක හරි අමාරු එකක්. ඒක මේ උත්සාහයෙන්ම ඇති කරගන්න ඕන එකක්. කෙලෙස් තවන වීරිය. දැන් සතිපට්ඨාන විස්තර වෙන්නේ එහෙමනේ. කෙලෙස් තවන වීරිය ආතාප කියන්නේ. දැන් අපි ගත්තොත් ඔන්න අපිට ආසාවක් ඇති වෙනවා. කවුරු හරි සින්දුවක් කියනවා. අහන්නම හිතෙනවා. ඔන්න කෙලෙසයක් හටගත්තා. දැන් මොකද කරන්න ඕනේ? ඔව් දැන් අපිට මේක පාලනය කරන්න ඕනේ. එතකොට ඒක කෙලෙස් තැවීමක් එක්ක කරන්න තියෙන්නේ. කෙලෙස් තවන වීරිය. ආතාපි සම්පජානෝ. සම්පජානෝ කියන්නේ නුවණින්. එයා ගොඩාක් නුවණ පාවිච්චි කරන්න ඕනේ. ඔව් සතිමා කියන්නේ සිහිය. ඉතින් මේ විදිහට නුවණ පාවිච්චි කරගෙන ඕකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා තින්නේ
අර සමාධියක් වඩන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් ওই සමාධියක් ඇති කරගන්න අපට පෙන්වා දීලා තිබෙන්නේ මොකද? සමාධිය තුළ තමයි අපි හිතක් වඩන්නේ. ඒ කියන්නේ හිතක්ේ දැන් අපි කියන්න බෑ සමාධිය කියන එක ආද වැඩේද හිත වැඩේද අනිත් වැඩේද දන්නේ නැහැ කියන්නේ. නමුත් යම්කිසි විදියකින් සමාධියක් ඇති වෙන්න නම් අපි සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්නේ නැතුව සමාධියක් ඇති වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. විශ්වාසය ගන්න ඕනේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අකුසල් නැති වෙනකොට අකුසල් පිළියරන් අරන් හිටු සමාධියක් ඇති වෙනවා. තියෙන සමාධියත් නැතු යනවා. එතකොට සිහිය නැත්තම් කොහොමද සමාධියකට එන්න බෑ. ඊළඟට තමයි සමහරුන්ට සමාධියක් ඇති වෙන්නේ නැහැ එකපාරට. නමුත් එයා යම් කිසි උත්සාහයක යෙදෙන්න ඕනේ සිහියෙන් ඉන්න. අඩු ගණනේ මේ අනිත්‍ය වශයෙන් බලන්න උත්සාහයක යෙදෙන්න ඕනේ. එතකොට යම් කිසි ලොකු රැකවරණයක් එයාට තියෙනවා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ පංච උපාදානස්කන්ධය. ඊළඟට දුක් වශයෙන් බලන්න ඕනේ. ඊළඟට බලන්න මේ රූපය බලන්න කිව්වා රෝගයක් වශයෙන්. දැන් බලන්නකෝ දැන් රෝගයෙන් බඩගින්නත් රෝගයක් නේ. පිපාසයත් රෝගයක් නේ. මල මුත්‍ර පහ කිරීමත් රෝගයක් හැටිනේ බුදුරජාණන් වහන්සේ බලන්න කියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බලද්දි මොකද්ද? හැමතිස්සෙම රෝග තමයි තියෙන්නේ නේ. එතකොට මේ රෝගයක් හැටියට බලන්න කියන රූපේ. විඳීමත් බලන්න කියන රෝගයක් හැටියට. සංඥාවත් බලන්න කියන රෝගයක් හැටියට. සංස්කාරයත් බලන්න කියන රෝගයක් හැටියට. විඥානයත් බලන්න කියන. ඇයි එහෙම බලන්න කියන්නේ මේ? අපි කාලයක් තිස්සේ පුරුදු වුණේ මේවා මගේ ආත්මයයි කියලා බල මේවැය තියෙනවනේ අර ආස්වාදය. පොඩි ආස්වාදයක් තියෙනවා. මේ ආස්වාදේ තමයි අපිට මේ පෙවුනේ නිකන් මොකද්ද? මහා මේරුව වගේ පෙවුනේ මේ ආස්වාදේ. පෙනිලා මහා මේරුව වගේ දුකක් විඳෝ මේ ආස්වාදයට යනවා අපි. නමුත් මේ ආදීනව අපි කල්පනා කරේ නෑ. දැන් මෙතන කියන්නේ මොකද්ද මේ? ආදීනව බැලීම. ආදීනව බලන්න තමයි ආස්වාද කරපු කරුණ මේ වගේ එකක්ද කියලා තේරෙන්න පටන් ගන්න. එහෙම නැතුව තේරෙන්නේ නැහැ. නැත්තම් සාමාන්‍ය බොහෝ දෙනෙකුට වෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ මේ නිට්ටය වූ ස්වභාවයක්ම නෙවෙයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. සපයි කියලා බලන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ රෝගයකට බලන්න කියනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දිහාම බලන්න කියනවා. රෝගයක් දිහා බලනවා වගේ. නුවණින් විමසීමස බලන්න කියලා කියනවා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා බලන්න කියලා කියනවා මේ හැරව ගෙඩියක් දිහා බලනවා වගේ. දැන් අපි ගත්තොත් මං හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනාටම පායි හැරව ගෙඩි හැදිලා තියෙනවා නේ. හැරව ගෙඩි හැදෙනවම දැන් ඔබ දන්නවද හැදෙනවා අර විසප්පු ගෙඩි කියලා එකක්. ඇදුම් කකා තියෙනවා. කැක්කුම් කර තියෙනවා. ඒක එකපාරට මේ පුපුරන එකක් නෙවෙයි. ඒවට තමයි gadu කියලා කියන්නේ. ඒ වගේ බලන්න කියලා කියනවා රූපස්කන්ධය. gaduවක් දිහා බලනවා වගේ රූපස්කන්ධය දිහා බලන්න කියනවා. වේදනා උපාදානස්කන්ධය දිහා gaduවක් දිහා බලනවා වගේ බැලිය යුතුයි කියනවා. සංඥා උපාදානස්කන්ධය කෙරෙහි gaduවක් දිහා බලනවා වගේ බැලිය යුතුයි කියනවා. සංස්කාර දිහා විඥාන දිහා අත් වශයෙන් මේ විදිහට බලනවා නම් මාන්නය කියන එක පැත්ත පලාතේ තියෙන්නේ. නිකම්ම නැති වෙලා යනවා. අපි මේ විදිහට බලන්නේ නැහැ. අපි බලන්නේ කොහොමද? මම. ඒ විදිහට බලන්න පුරුදු වෙලා මොකද වෙන්නේ? ඊට පස්සේ මටම ලකුණු දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් නුවණින් බලන්න කියලා කියන්නේ ඒකයි. දැන් gaduවක් දිහා බලනවා වගේ, ඇදුම් කකා තියෙන දිහා බලනවා වගේ බලන්න කියනවා. හැබැයි එහෙම බලනකම්ම අපිට මේව අත්හරින්න හිතෙන්නේ නැහැ. එක්ක මේක අතාරින්න අපි වෙන එකක් අල්ලගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ වහු පැටියා මේ තනකොළ කකා ඉන්නේ ඉදා ඉපදිච්ච වහු පැටියා තනකොළ කකා ඉන්නේ කොහොමද? කිරි බොන්නේ යන්නේ කොයි වෙලාවද කියලා හිත ඉන්නේ. එතන මේ තනකොළ කකා ඉඳලා මේ දුවලා ගිහිල්ලා අර මව් දෙන්නගේ තන බුරුල්ලේ එල්ලෙනවා. ඔය වගේ කියලා කියනවා මේ බාලයා උපතක් කරා යන්නේ. බලන්න උන්වහන්සේගේ උපමා. එතකොට අපිට මේකෙන් පේන්නේ අර උපතක් කරා සකස් වෙන එක පිළිගන්නේම මේ අවබෝධය නැතිකම නිසාමයි. එතකොට මේ gaduවක් වගේ විමස බලන්න කියනවා. පංච උපාදානස්කන්ධය දිහා. ඊළඟට බලන්න කියලා කියන හුලක් වගේ.
දැන් උලක් කියන එක යකඩ උලක් වගේ එකක් අයට ඇනුනොත් වේදනාකාරී නැද්ද ඒක? අන්න ඒ වගේ උලක් වගේ බලන්න කියන දැන් අපි ගත්තොත් මේ ක්‍රෝධය ඊළඟට කෝධ උපායාස බද්ධ වෛරය අහංකාරකම මේ ඔක්කොම මේ සාමාන්‍ය උල් කියලා තියෙනවා. කියන හදවතේ ඇනිලා ඔහේ වේදනාදිදී තියෙනවා. මේවට උල් කියලා කියන්නේ. ඒව අයින් වෙනකොට ඒව අයින් වෙනවාට කියන්නේ උල් ගලවනවා කියලා. එතකොට දැන් මේ උල් ඒ වගේ තමයි කියන මේ පංච උපාදානස්කන්ධ. රූප උපාදානස්කන්ධය බලන්න කියන උලක් වගේ. වේදනා උපාදානස්කන්ධය දිහා බලන්න කියනවා උලක්. අයි මමයේ මාගේ කියපු දේ දිහානේ මේ බලන්න කියන්නේ. දැන් අපි මම කියලා පිළිහිටපු එක දිහා මේ විදිහට විමසීමස බලන්න කියනවා. සංඥා උපාදානස්කන්ධය දිහා බලන්න කියනවා උලක් දිහා බලනවා වගේ. සංස්කාර උපාදානස්කන්ධ බලන්න කියනවා උලක් දිහා බලනවා වගේ. විඥානීය බලන්න කියන උලක් දිහා බලනවා වගේ. එතකොට තමයි ඒ කෙරෙහි තියෙන අයියෝ අපි මේවද දිගින් දිගට අරගෙන ඇවිල්ලා මේ තියෙන්නේ කියලා අපිට යම් කිසි වැටහා ගැනීමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. නැත්තම් අපිට හිතෙන්නේ කොහොමද මේ අද දුක් විඳට හෙට එහෙම එකක් නැහැ කියලා හිතෙන්නේ. අපිට තියෙන මේ ජීවිතේ මේ දුක් ඊළඟ ජීවිතේ දුක් නැහැ කියලා. මොකද හේතුව අපිට මතක් වෙන්නේ නැහැ ඊළඟ ජීවිතේ අපිට ලැබෙන්නේ මේ පංච උපාදානස්කන්ධය. ඊළඟ ජීවිතේ අපිට ලැබෙන්නේ මේ වගේම ඇස කන නාසය දිවකය මනස කියන හයක්. ඊළඟ ජීවිතේ අපි ලැබෙන්නේ පටිච්චසමුප්පාදයට හසු වීමෙන්මයි. අපිට ඕවා මතක නැතු යනවා. මතක නැති වෙලා අපිට මොකද වෙන්නේ? අපි ඊළඟ ජීවිතේ මෙහෙම කියලා පතනවා. සමහර විට අපි කලින් හිටපු ලෝකවලදී පතන්නේ නැති අනේ මනුස්ස ලෝකයක් නැත්නම් කොච්චර හොඳද? පතන්නේ නැති. දැන් ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නවා. නමුත් දැන් මේ විදෝ අපි පතනවා මීට වඩා කරදර නැති ලෝකයකට අපිට යන්න නැත්නම් හොඳයි කියලා. නමුත් අපිට හිතෙන විදියට යන්නේ නැහැ. මොකද හේතුව කර්ම විපාකෝ අචින්තයෝ. කර්ම විපාක හිතන්න බෑ ඒකේ වැඩපිළිවෙල. කොයා කොහේ විසි වෙනවද දන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට යම්කිසි රැකවරණයක් තියෙනවා. ඒකේ පෙන්වා දෙනවනේ. නිරේට යන්නේ සතර පායට යන්නේ ධම්මානුසාරී කෙනාගෙනත් කියනවා. සෝතාපන්න එක්කෙනාගෙන විතරයි ස්ථිරව කියන්නේ. ඔව් ආත්ම හතයි සතර පායෙන් ආත්මදුනා කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා දැන් ওই සද්ධානුසාරී වෙනවා කියන කරුණ පවා ওই කට වචනෙන් අපි කතා කර ඉන්න තරම් ලීසි එකක් නෙවෙයි කියලා. මොකද හේතුව හොඳට 100න් හිටියේ නැත්නම් අපි දන්නේ නැහැ ඊට පස්සේ අපිට මොකද වෙන්නේ? මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා මේකේ සිහියමයි දියුණු කර මේ ධර්ම මාර්ගය යන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ අපි ඇදගෙන වැටෙන තැන කොහේද කියලා හොයන්න බෑ. එච්චරටම මේ සංසාරේ ගමන තිබෙන්නේ විශ්වාස කටයුතු වැඩපිළිවෙලක් නෙවෙයි. මේක තියෙන්නේ කොයි වෙලාවෙ කඩාකප්පල් වෙයිද දන්නේ නැහැ වගේ වැඩපිළිවෙලක්. ඉතින් ඒ නිසා මේක අපි හොඳට තේරුම් අරගෙන සිහියෙන් නෝනින් තමයි මේක යන්න තියෙන්නේ. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි බොහෝ දෙනෙකුට නෑ මේ ආරම්භ ධාතු. ආරම්භ ධාතු කියන්නේ මොකද්ද? පටන් ගත්තු වීරිය. බොහොම ලකලෑස්ති වෙලා ඔන්න පටන් ගන්නවා. පොත් ලෑස්ති කරගෙන පිට කවර දාගෙන ඔව් මේ දැන් සටහන් ඔක්කොම ලෑස්ති කරගන්න කියලා හිතාගෙන පොත්පත් ලෑස්ති කරගන්නවා පිට කවර දානවා ඒවැ ලියනවා මල් ඇඳලා නමෝ බුද්ධාය කියලා ලියලා පටන් ලෑස්ති කරගන්නවා. සුදු යඳුන් ලෑස්ති කරනවා විතරයි. ආය බලනකොට වෙන වැඩවල යා ගිහිල්ලා. ආයෙ කාලයක් ගිහලා ආයෙ ලෑස්ති කරගන්නවා. ලෑස්ති කළොන ටික දවසක් එක දවසක් ඔන්න ධර්ම ඉගෙන ගන්න පටන් ගන්නවා. මොකක් හරි කරදරයක් කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක පැත්තකින් තියලා ආයෙ අර කරදරයට හවුල් වෙනවා. හවුල් වෙලා ඒක ඉවර කරගෙන ඔන්න ආයෙ එනවා. එහෙම නෙමෙයිද මේක තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ මේ විදිහට තමයි. කලාතුරකින් කෙනෙකුට තමයි එක දිගට මේක දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. බොහෝ දිනෙකට මේක දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පේනවා නියපොත්තට ගත්තු පස් ටික වගේ තමයි මේ අවබෝධ කරගන්න අය. ඒ නිසා මේක මේ තමා තුළ ඇති කරගන්නා කුසලතා වලින්මයි. අපිට වෙන කිසිම ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට පයින් යන්න ක්‍රමයක් නැහැ.
උන්වහන්සේ ළඟට වෙන පිළිවෙලකින් යන්න ක්‍රමයක් නැහැ. උන්වහන්සේ ළඟට යන්න තියෙන්නේ ජීවිතේ පෙන්වා දීපු බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු විදියටම කල්පනා කිරීමෙන් තමයි. ඒ විදියටම හිතීමෙන් තමයි. ඒ විදියටම මෙනෙහි කිරීමෙන් තමයි. වෙන කිසි ක්‍රමයකට යන්න පිළිවෙලක් වෙන කිසිම පිළිවෙලක් නැහැ. උන්වහන්සේ පෙන්වා දෙන ආකාරයට දක්ෂ වුණොත් අපි ආතාපි කෙලස්ථාන වීරියෙන් යුතුව අපිට පුළුවන් වුණොත් ආන්න ටික ටික යන්න පුළුවන් වෙයි. එතකොට යා හුලක් වගේ බලන්න ඕනේ. ඊළඟට අගතෝ පීඩාවක් වශයෙන් බලන්න ඕනේ. අද රූප උපාදානස්කන්ධය දිහා බලන්න ඕනේ කොහොමද යා? පීඩාවක් දිහා බලනවා වගේ. වේදනා උපාදානස්කන්ධය දිහා බලන්න ඕනේ පීඩාවක් දිහා බලනවා වගේ. සංඥාව දිහා, සංස්කාර දිහා, විඥාන දිහා බලන්න ඕනේ යා මොකක් දිහා බලනවා වගේද? මහා පීඩාකාරී දෙයක්, වදයක් දිහා බලනවා වගේ බලන්න තියෙන්නේ. ආබාධතෝ අසනීපයක් වගේ බලන්න කියනවා. එහෙනම් මේ මුළු ජීවිතේම කියලා කියන්නේ මොකද්ද? අසනීපයක්. ඒ විදිහට නෝනෙන් විමසිමුස බලන්න කියනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දිහාම නෝනෙන් විමසා බලන්න කියනවා. අසනීපයක් දිහා බලනවා වගේ. ඊළඟට බලන්න කියනවා මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. දැන් අනුන්ගේ දෙයක් පුළුවන්ද Tamanට ඕන හැටියට පවත්වන්න? බෑනේ. අනුන් ඉල්ලන වෙලාවට ඒක දෙන්න ඕනේ. ඒකේ Tamanට කියලා තියාගන්න පුළුවන් කමක් නෑ. Tamanට කොච්චර අවශ්‍යතාව තිබුණත් අනුන්ගේ දෙයක් නම් ඒක ඔව් යා ඉල්ලපු ගමන් දෙන්න ඕනේ. සතර මා ධාතුන්ගෙන් හටගත්තු මේ රූප කය දිහා බලන්න කියනවා මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ස්පර්ශයෙන් හටගන්න විඳීම දිහා බලන්න කියනවා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ස්පර්ශයෙන් හටගන්නා සංඥාව දිහා බලන්න කියනවා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ස්පර්ශයෙන් හටගන්නා සංස්කාර දිහා බලන්න කියනවා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. ඒ වගේම නාම රූපයෙන් හටගන්නා විඥානයේ දිහා බලන්න කියනවා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. එහෙම බලද්දි තමයි Tamanට මේවා කෙරෙහි නොඇලෙන විදියට සිත පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒක කරන්න හම්බ වෙන්නේ නෑ. දැන් සමහරට දැන් මෙහෙම අපි ධර්මයේ කියන එකට එක්කෙනෙක් හරි මේක අල්ල ගන්නවා. එක්කෙනෙක් හරි මේ ධර්මය අල්ල ගන්න පින් තියෙන එක්කෙනා, ප්‍රඥාව තියෙන එක්කෙනා අල්ල ගන්නවා. අපි දන්නේ සියලු දෙනාම අල්ලයි කියලා කියන්න බෑ ධර්මයේ. නෝන තියෙන කෙනා මේ ධර්මයේ අල්ල ගන්නවා. නෝන තියෙන කෙනා කල්පනා කරනවා. නෝන තියෙන කෙනා විමසනවා. මොකද හොඳට තේරෙනවා මේකෙදි මේ අපට තියෙන අවස්ථාව ටිකයි. අවස්ථාව ටිකයි. ඊළඟ එක තමයි අනාගතයේ තියෙන අවස්ථාවත් මීටත් වඩා ටිකයි. මේ ජීවිතය අපි ගත්තොත් එහෙම ඔන්න දැන් අපිට අවස්ථාව දැන් මේ ලැබිලා තියෙනවා. දැන් අපි ඔන්න ධර්මයේ ඉගෙන ගන්නවා. දැන් ධර්මය අපි සිහි කරනවා. දැන් ධර්මේ නුවණින් ඉමු. දැන් බුද්ධ දේශනා කෙලින්ම අපි අහනවා. සම්පූර්ණ දේශනාව. ඊළඟට මේ ශ්‍රාවක භාෂිතයන් නම කෙලින්ම අහනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මොනවද දේශනා කරලා තියෙන්නේ. දැන් මේ තියෙන ශ්‍රාවකයන් දේශනා කරන ඒවා. ඒ කොහෙවත් නැහැ මේ ඔය සම්ප්‍රදාය කියන ඒවා නෙමෙයි තියෙන්නේ. මේ ශ්‍රාවකයෝ කෙලින්ම කතා කරලා තියෙන්නේ ශ්‍රාවකයන් වහන්සේලා ජීවිතාවබෝධයට උපකාර වන දේවල්මයි. නමුත් ඊළඟ ජීවිතේ කියලා අපිට කියන්න බෑ. මොකද අනාගතේ විසාකා සුමනා සුජාතලගේ ලෝකයක් නැහැ. අනාගතේ තියෙන අවුරුදු දැන් 50 40ට බහිනවා 30ට බහිනවා 20ට බහිනවා 10ට බහිනවා. කුසල් කියන නම පවා අතුරුදහන් වෙනවා. අනාගතේ බුද්ධ ශාසනයේ බබලන්නේ නැහැ. පැහැදිලි ඒක. මිත්‍යා දෘෂ්ටිය තමයි අනාගතේ රජ කරන්නේ. දනුත් මිත්‍යා දෘෂ්ටිය රජ කරන එකේ අනාගතේ රජ කිරීම ගැන කවර කතාවද? ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ ගොඩනැගිලි නෙමෙයි, ලොකු සම්මාන ප්‍රදාන නෙමෙයි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීමමයි. චතුරාර්ය සත්‍ය ගැන කවුරුත් කතාබස් කරනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රශංසා ලැබෙනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවුරුත් ගමන් කරනවා නම්, ආර්ය සත්‍ය අවබෝධ කරන අයට කවුරුත් ප්‍රශංසා කරනවා නම්, මේ මාර්ගඵලලාභීන් ගැන කවුරුත් කතා කරනවා නම් අපිට දැන් ඊටකොට නිගමනයකට එන්න පුළුවන් බුද්ධ ශාසනේ බබලනවා කියලා. නමුත් මේ වෙනකට ඉදලා තියෙන කරුණම අනුව
අපිට එහෙම නිගමනයකට එන්න බෑ. මාර්ගඵල ලැබීම ප්‍රශංසා කරන කාරණාවක් නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම වෙන්න බෑ. දැන් මේ කාලේ බෑ කියලා කියන්නේ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි නිවන් මඟ කියලා පිළිගන්නේ ටික දෙනයි. බොහෝ දෙනෙක් පිළිගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා පිළිගන්නේ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන්නේ පාරමී පිරීම කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නෙමෙයි. පිළිගන්නේ. ඉතින් මේ යුගයේ මෙහෙම අපි උස්සන්ඩින් කතා කරද්දිත් ප්‍රතික්ෂේප කරනවා නම් මේ යුගයේ තුල ධර්ම කතාව කරද්දිත් බොහෝ දෙනෙක් පිළිගන්නේ. නිවන අවබෝධ කරනවා කියවම් පිළිගන්නේ. ගෞතම බුද්ධ ශාසනය තුල නිවන් දකින්න පුළුවන් කිව්වහමත් පිළිගන්නේ. එච්චරටම අතහැරලා දාලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අනාගතයේ කුසල් කියන එක ලෝකෙන් අතුරුදහන් වෙනවා. කුසල් අතුරුදහන් වෙනවා. හැබැයි ඒක මේ මට තේරෙන හැටියට මේ හිතාමතා කරන එකක් නෙමෙයි. ඒ කියන්නේ කුසල් අතුරුදහන් වෙනවා කියන එක මේ ආයුෂ කෙටිවීමත් එක්ක වෙන එකක්. ආයුෂ කෙටි වෙනවා කියන්නේ සෞඛ්‍ය පිරිනවනවා කියන එකනේ. ආයුෂ කෙටි වෙනවා කියන එකේ තේරුම සෞඛ්‍ය පිරිනවනවා කියන එක. දැන් මං කිව්වා දැන් ඇෆ්ගනිස්තානේ අවුරුදු 45යි වයස. අප්‍රිකාවේ 40යි. බැහැලන්නේ දැන් වයස ඇහෙන්නේ. එතකොට ඒ කියන්නේ සෞඛ්‍ය උපන් සත්වයාගේ සෞඛ්‍ය ලොකු පරිහානියකටපත් වෙනවා. එතකොට තමයි ආයුෂ පිරෙන්නේ. එතකොට ඒකට බලපානවා එයා හිතන විදිය. එයා කතා කරන දේවල්, එයා ක්‍රියා කරන දේවල් බලපානවා. ඒ අතරේ යම් දේවල් එයා දක්ෂතාවලින් යම් දේවල් දිනු කරගනි. හැබැයි කුසල් පැත්ත නෙමෙයි. වෙන පැති වලින් දිනු කරගනි. ඉතින් මේ නිසා අනාගතයටත් අපිට අවස්ථාවක් නැහැ. අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙහින් යන්න ඕනේ එක්ක දිව්‍ය ලෝකික. එහෙම නැත්නම් යන්න ඕනේ බ්‍රහ්ම ලෝකික. එයින් මෙහා නම් අපිට හිතන්න බෑ. ඒ කියන්නේ ඊළඟට ආයේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා කියන්න බෑ. දැන් ඔන්න ලබන ජීවිතය අපි කියන මනුස්ස ලෝකෙට එනවා. එන්නකට මොන්ටිසෝරි ඔක්කොම තියෙන්නේ පල්ලි යතේ. එතකොට මොකද අපිට යන්න තියෙන ඒතර කාගේ මොන්ටිසෝරි වලට? අය වට යන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ වෑම් පොඩි කාලෙම අපිට උගන්වයි ඒ ආගමට ප්‍රශංසා කරන්න උගන්න. ඊට පස්සේ අනාගතයේ අපේ දෙමව්පියෝ කියයි මේ ආගම හදාලා වඩන්නේ අපි යමන් ඒකට කුකුලෙක්ව හදා ගන්න පුළුවන් කියයි. එළියෙක්ව හදා ගන්න පුළුවන් කියයි. ඒ මට්ටමට කතා කරන දැන් අර මොනරාගල පැත්තේ ගෙවල් කීපයක් ගිහිලා තියෙනවා එළුව ගානේ දීලා. එළිපෙටේ දීප ගමන් පවුල් පිටින් අනිත් ආගමට යනවා. එතකොට එච්චරටම මේගොල්ලන්ට කුසල් නෙමෙයි වටින්නේ එළුව වටින්නේ. එතකොට මේ වගේ ලෝකයක් හැදුනහම අපිට මේ ධර්මයේ සිහි කරන්න තියෙන අවස්ථාවල් බොහෝම අහිමි වෙනවා. ජීවිතයේ හැටියට සලකන්නේ මේ ජීවිතය තුල ලබා ගන්න දේවල් විතරයි. එතකොට මේ ජීවිතය තුල ලබා ගන්න ලෞකික දේ විතරයි. දැන් අපිත් මේ ජීවිතය තුල තමයි ඔක්කොම ලබා ගන්න ඕනේ. අපි ගත්ත සීලය මේ ජීවිතය තුල අපි ලබා ගන්න ඕනේ. සමාධිය මේ ජීවිතය තුල ලබා ගන්න ඕනේ. ප්‍රඥාව මේ ජීවිතය තුල ලබා ගන්න ඕනේ. ජීවිතාවබෝධය මේ ජීවිතේ ලබා ගන්න ඕනේ. මේ ජීවිතය තුල ලබා ගත්තොත් අපි මේ ජීවිතය තුලම ස්ථාවර වෙනවා. එතකොට බය වෙන්න දෙයක් නෑ. මේ ජීවිතය තුල අපි අතරමං වෙලා හිටියොත් මේ ජීවිතය තුල ධර්ම මානසිකාරයකට එන්න බැරි විකාර මනසක් තියන් හිටියොත් මේ ජීවිතය තුල අපි මේ ලෝකෙට පේන දේවල් වලට සම්පූර්ණයෙන් මුලා වෙලා හිටියොත් ඊළඟ ජීවිතේට අපි ගෙනියන්නේ ඒ ස්වභාවය නෙමෙයිද? ඊළඟ ජීවිතේට ගෙනියන්නේත් ඒ ස්වභාවයමයි. ඒ නිසා එතකොට ඒ ස්වභාවයෙන් මැරෙන කෙනාගේ කර්මය කොයි විදියට තල්ලු වෙලා කොයි දිශාවට යයිද කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා මේක හිතනකට නම් බයක්මයි ඇති වෙන්නේ. එකම වාසිය තියෙන්නේ මේ ධර්මයේ අපිට හෙලිදරව් වෙච්ච එකමයි. බුද්ධ දේශනා විවෘත වෙච්ච එකමයි. බුද්ධ දේශනා විවෘත නොවුණා නම් අපිට මේ වාසිය ලබා ගන්න ඉඩක් ඇත්තේම නැහැ. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා පලෝකතෝ සිඳී බිඳී යන දෙයක් වශයෙන් බලන්න කියනවා රූප උපාදානස්කන්ධය. රූපේ බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් වශයෙන්. වේදනා දිහා බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් වශයෙන්. සංඥාව දිහා බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් වශයෙන්. සංස්කාර දිහා බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් හැටියට. විඥාන දිහා බලන්න කියනවා සිඳී බිඳී යන දෙයක් හැටියට. එතකොට එහෙම බලන්න ඔන්න ඊළඟට එනවා ශූන්‍යතාව. ශූන්‍යතාවෙන් බලන්න කියනවා. මොකද්ද ශූන්‍යතාවය කියන්නේ? හිස් බව. මොකද්ද හිස් බවයි කියන්නේ? මොකද්ද? මොකෙන්ද හිස්? මම කියන දෙයින් හිස්.
එතකොට මේ පංච උපාදානස්කන්ධය දිහා බලන්න කියනවා මම කියන දෙයින් හිස්. ඊළඟට මගේ කියන දෙයින් හිස්. මගේ ආත්මය කියන දෙයින් හිස්. එහෙම බලන්න කියනවා. දැන් අපි කියමු කවුරු හරි කියනවා මේ හෝල් එක ඇතුලේ අලියෙක් ඉන්නවා කියලා. දැන් අපි එළියේ ඉඳගෙන හිතාගෙන ඉන්න මේ හෝල් එක ඇතුලේ අලියෙක්. දැන් මේ හෝල් එක ඇතුළට එනකොට අලියෙක් නැහැ. එහෙනම් මොකෙන්ද හිස්? අලියාගෙන් හිස්. එහෙනම් මෙයා හෝල් එක ඇතුළට ඇවිල්ලා බලනවා නෑ අලියා නෑ. අලියාගෙන් හිස්. ඒ වගේ දැන් මම කියලා දෙයක් මේ රූප උපාදානස්කන්ධ වේදනා සංඥා සංස්කාර විඥාන උපාදානස්කන්ධේ මම තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් නෝනෙන් විමසීමස දැන් මේ වගේ විමසීමස බලනකොට අවබෝධ වෙන්නේ මොකද්ද? මම කියලා දෙයක් ඒකෙන් හිස්. ආන්ගේ ශූන්‍යතාවය බලන්න කියන. මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස් වෙච්ච එකක් කියලා බලන්න කියන. එහෙම බලන්න එයා දකින්නේ මොකද්ද? මේ හේතුන් නිසා හට ගන්නා වූ හේතු නැතිවීමෙන් නැසී යන්නා වූ ධර්මතාවයට අයිති දේවල් තමයි එයාට දකින්න ලැබෙන්නේ. ඒක තමයි යාගේ යථාභූත ඥානෙ. ආන්ගේ කිනාට ඊට පස්සේ යාට බලන්න පුළුවන් අනාත්ම වශයෙන්. ඒ කියන්නේ තමාගේ වසඟේ පවත්වන්නට බෑ. රූප උපාදානස්කන්ධේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. වේදනා උපාදානස්කන්ධේ තමාගේ වසඟේ පවත්වන්නට බෑ. සංඥා උපාදානස්කන්ධේ තමාගේ වසඟේ පවත්වන්නට බෑ. සංස්කාර උපාදානස්කන්ධේ තමාගේ වසඟේ පවත්වන්නට බෑ. විඥාණය තමාගේ වසඟේ පවත්වන්න බෑ. එහෙනම් මේ පහ තමාගේ වසඟේ පවත්වන්නට බැරි නම් එහෙනම් අපිට තේරෙනවා මේක තමා කියලා දේ යටතේ පවත්වන්න බැරි නම් මේකට හැදෙන දේවල් වලට අනුව හැදි යන දෙයක් තමයි මේ තියෙන්නේ කියලා එයා අවබෝධ කරගන්නවා. අන්නේ අවබෝධ කරගැනීම තමයි අපේ ජීවිතේට උපකාර වෙන්නේ. අන්න එහෙම අවබෝධ කරන එක්කලා දැන් පංච පාදානස්කන්ධය ඔය වගේ නෝනින් අවබෝධ කරගන්න එයා අවබෝධ කරගන්නවා මේකනම් මේ දුකනම් ආරි සත්‍යයක්මයි. දැන් යා නෝනින් විමසීම මේ කරන්නේ. එතකොට එයා තේරුම් ගන්නවා දැන් මේකේ මම කියලා දෙයක්වත් නැත්තම් මගේ කියලා දෙයක්වත් නැත්තම් එහෙනම් මේක තල්ලුවේ යන්න ඕනේ ඇලීමක් එක්ක අනවබෝධයෙන් කරන දෙයක් නිසා කියන. එහෙනම් යා තේරුම් ගන්නවා එහෙනම් මේක හේතුවක් නිසා ඇති වෙන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක්මයි. එහෙනම් යා තේරුම් ගන්නවා එහෙනම් යම් දවසක මේ දුක සකස් කරන්නා වූ කරුණු ටික නැත්තම් දුක නැහැ. දුක නිදහස් වෙනවා. එහෙනම් ඒක දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක්මයි. ඒ සඳහා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය ස්ථාංගික මාර්ගයේ විතරයි තියෙන්නේ. ඒක ආර්ය සත්‍යයක්මයි කියලා ඔන්න චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥාණයට එනවා. ඉස්සල්ලාම යා එන්නේ සත්‍ය ඥාණයට. ඒක තමයි සම්මා දිට්ඨි. එතකොට යා සෝවාන් වුණා කියනවා. එයා සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කළා කියනවා. සෝතාපට්ටි ඵලයේ යා සාක්ෂාත් කරා නම් දැන් එයාට හොඳට බලන්න පුළුවන් මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒ දැන් එයා පංච උපාදානස්කන්ධය තුල ආත්ම දෘෂ්ටියෙන් ගැලවුණානේ. දැන් එයා හොඳට හේතුඵල බලන්න පුළුවන් එයාට. එයා නුවණින් බලද්දි ඒකට සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ එයාට විචිකිච්ඡාවක් තියේවිද? විචිකිච්ඡාවක් හිටින්නේ නැහැ එයාට. බුදුරජාණන් වහන්සේ කෙරේ යම් පැහැදීමක් තියෙනවා නම් ඒක ස්ථාවර වෙනවා. ධර්මයේ කෙරේ යම් පැහැදීමක් තියෙනවා නම් ඒක ස්ථාවර වෙනවා. මාර්ගයේ ප්‍රතිපදාව කෙරේ යම් පැහැදීමක් තියෙනවා නම් ඒක ස්ථාවර වෙනවා. ආර්ය සංඝයා කෙරේ පැහැදීමක් තියෙනවා නම් ඒක ස්ථාවර වෙනවා. අතීත සංසාර ගමන ඇතිවෙච්ච ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා. අනාගතේ යන්න තිබෙන්නේ අනවබෝධයෙන් කියලාම තේරුම් ගන්නවා. ඊළඟට සීලබ්බත පරාමාස වලට අහු වෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස වලට අහු වෙන්නේ නැහැ. අහු වෙන තියා නියම විදිහටම මේ හේතුඵල ගැන දැනීමකින් වාසය කරනවා. එතකොට යා සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනාට සෝතාපට්ටි අංග 4ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිරින් නොසෙල්ලින ප්‍රසාදයක් තියෙනවා.
ධර්මයේ ගැන නොසැලෙන ප්‍රසාදයක් තියෙනවා. ආරි සංඝරත්නය ගැන නොසැලෙන ප්‍රසාදයක් තියෙනවා. ආරේකාන්ත සීලේ තියෙනවා. දැන් මෙයා ඒ සීලේ පිහිටලා දැන් මෙයා තවදුරටත් මේක කරගෙන යනවා. පංච උපාදානස්කන්ධයේ නෝනින් බලබල දැන් එයා සමාධියත් ප්‍රගුණ කරනවා. ඔය වගේ කරගෙන යද්දි මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය මුල් කරගෙනම නෙවෙයි කාමරාගය ඇති වෙන්නේ, පටිඝය ඇති වෙන්නේ. ඒතර කාමරාග පටිඝ දෙක තුනී වෙන කම්ම පංච උපාදානස්කන්ධය අවබෝධ වෙනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් අවබෝධ වෙනවා. එයාට කියන්නේ මොකද? සකදාගාමි. සකදාගාමි කියන්නේ තේරුම මොකද? සකින් ආගාමි. එක්වරක් පැමිණෙන. සකින් ආගාමි කියන්නේ සකදාගාමි. එක්වරක් පැමිණෙනවා. මේ කාම ලෝකයට යා එකවරයි එන්නේ. එක්ක මේ මිනිස් ලෝකෙට එනවා, එක්ක දිව්‍ය ලෝකෙකට එනවා, එකවරයි එන්නේ. ඒ කියන්නේ ඒ සකදාගාමි වෙච්ච කෙනෙක් ආයේ මනුස්ස ලෝකේ උපන්නොත් එයා ඒ ජීවිතය තුළම පිරිනිවන් පානවා. එතකොට මේ සකදාගාමි වෙච්ච එක්කෙනාට ආයි කාම ලෝකෙට එකවරයි එන්නේ. එයා ඒකෙන්ම දුක් කෙලවර කරනවා. එහෙම නැත්නම් යා මොකද කරන්නේ? කාමරාග පටිඝ කියන දෙක තවදුරටත් පංච උපාදානස්කන්ධයේ නුවණින් විමසද්දි මොකද වෙන්නේ? කාමරාගේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා, පටිඝයත් ප්‍රහාණය. එතකොට සමාධියත් සම්පූර්ණ වෙලා. කාමරාගේ ප්‍රහාණය කරන්න බෑ සමාධිය තුලින් මේ කාමයෙන් වෙන්වලා ඉන්න හිත පුරුදු කළ නැතුව. සමාධියත් තුලින් කාමයෙන් වෙන්වලා ඉන්න හිත පුරුදු කරනවනේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්ම එක සතර සතිපට්ඨාන සිහිය වඩන්න මොකද වෙන්නේ? නීවරණයන් යටපත් වෙනවා. නීවරණයන් යටපත් වෙවි යනකොට මෙයාගේ හිත කාමයට ඇදිලා යන එක නැවතෙනවා. මොකද ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මට මතකයි මේ ඔක බොහොම ලස්සන තියෙනවා මේ සූත්‍රයක මේ දීඝනිකායේ කේවඩ කියන සූත්‍රයේ උපමාවකින් විස්තර කරනවා. කෙනෙක් මේ ගංගාවකින් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙලා ගඟ ළඟට ඇවිදින්න දැන් මෙයා ඉන්නවා, ගංගාව පේනවා, ඒගොඩ පේනවා. දැන් මම මෙගොඩ ඉඳගෙන වඳිනවා ඒගොඩට. වැඳගෙන කියනවා අනේ ඒගොඩ මෙගොඩට වඩීවා. එයිද? ජීවිත කාලේ කළා මේ වගේ කියනවා මේ ප්‍රතිපදාවක් අනුගමනය නොකොට පැතීම. කේවඩ සූත්‍රයේ තියෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කෙනෙකුට එතරට යන්න ඕන. නමුත් යාගේ මේ පිටිතල අත් දෙක පිටුපස්සට කළා දන්වැල් වලින් ගැට ගහලා තියෙනවා. නමුත් යාට එතරට යන්න ආසාවෙන් ඉන්නවා. බෑ කරන්නේ. ඒ වගේ කියනවා පංච නීවරණ. ඊළඟට තව කෙනෙක් ඉන්නවා එතර යන්න කල්පනා කරගෙන ඉන්නවා. ඔළුවත් එක්ක මහලා පෙරවගෙන මේ පැත්තකටලා බුදියන් ඉන්නවා මෙගොඩ. ඒ වගේ කියනවා මේ පංච නීවරණ වලට යා හසු වෙලා ඉන්නේ එක. මේ උපමාවලින් උන්වහන්සේ බොහොම ලස්සනට පෙන්වා දීලා තියෙනවා. ඒතර මාර්ගයේ වඩන්න මොකද කරන්නේ? මෙයා නීවරණයන්ගේ බාධාව හඳුනාගෙන මේ නීවරණයන්ගෙන් මිදෙන්න ඕනේ කියලා වීරීවන්තව ටික මේක දියුණු කරගෙන සමාධියක් වඩනවා. ඊට පස්සේ අනාගාම වෙනකොට සමාධියත් සම්පූර්ණයි. එතකොට සීලයත් සම්පූර්ණයි, සමාධියත් සම්පූර්ණයි. හැබැයි ප්‍රඥාව සම්පූර්ණ නැහැ. එහෙනම් එයා තවදුරටත් මොකද කරන්නේ? දැන් මේ හොඳට මතක තියන්න දැන් ඔය කියන එකට බොජ්ජංග තමයි වැඩිලා තියෙන්නේ. දැන් බොජ්ජංග කියන්නේ මොනවද? සප්ත බොජ්ජංග මොනවද? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේවා තමයි අන්තිමට වැඩෙන්නේ. දැන් ওই බොජ්ජංග වලින් තමයි බොජ්ජංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අංග. දැන් සෝතාපන්න වෙලා එයා දිනු කරගෙන යනකොට එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අංග හැටියට තමයි මේ මාර්ගය වඩන්නේ. එතකොට දැන් සතිපට්ඨානෙ පිළිහිටලා තමයි මෙයාට මේක කරන්න තිබෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංග හැටියට මෙයා මේක දිනු කරගෙන යනකොට මේ බොජ්ජංග ධර්මයන් තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට ඊළඟට දැන් මෙයා කාමරාග පටිගත ප්‍රහාණය කරා නම් දැන් එයාට ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳ පූර්ණ අවබෝධයක් නැහැ. ඇයි? රූප රාග හට ගන්නවා, අරූප රාග හට ගන්නවා, මාන්නය හට ගන්නවා, උද්ධච්චය හට ගන්නවා. ඔව්, ආර්ය සත්‍ය අවබෝධය නැති නිසා තාමත් අර මේ සම්පූර්ණ නැති නිසා අවිද්‍යාවත් හට ගන්නවා. මේ පහම ප්‍රහාණය වුණාම තමයි ප්‍රහාණය වෙන්නේ ප්‍රඥාව සම්පූර්ණ වීමෙන්. ඊට පස්සේ විද්‍යාව. දැන් ඒ පහ ප්‍රහාණය වෙච්ච ගමන් අවිද්‍යාව ඉවරයි.
ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? විද්‍යාව. විද්‍යාව කියන්නේ අවබෝධ කළ යුතු දුක අවබෝධ කළා. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ප්‍රහාණය කළා. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. වැඩි යුතු දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩා සම්පූර්ණ කළා. ඕක තමයි විද්‍යාව. විද්‍යාව තියෙනකොට එතන තියෙන විමුක්ති. විමුක්ති කිව්වේ ඒ දුකෙන් නිදහස් වෙච්ච බව අත්දකිනවා. එතකොට මෙතෙන්ට තමයි මේ ශ්‍රාවකයා යන්නේ. එතකොට මේ ශ්‍රාවකයා යන මූලික මාර්ගයේ මේ දුක්ඛ පිරිසිඳ දැකීම පිණිස නුවණ මෙහෙවෙන මාර්ගයෙන් තමයි මේ ගමන පටන් ගන්නෙ. එතකොට අපි මේ ගැන හොඳට තේරුමක් ඇතුව අඩු ගණනේ අපිට මේ ගැන තියෙන්න ඕනේ ශ්‍රද්ධාවක්. මේක මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ කියලා මේ ගැන අපට ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. ශ්‍රද්ධාවක් ඇති වුණාම අපි දන්නවා එහෙනම් අපිට මේ විදිහට නුවණින් විමසීම ගියාම අපිට උවමනා කරන කාරණේට යන්න පුළුවන් කියලා සැක රහිතව අපිට විමසීම යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන්න මේ පංච උපාදානස්කන්ධයම නුවණින් විමසීම තුලමයි සෝවාන් වෙන්නේ. පංච උපාදානස්කන්ධය නුවණින් විමසීම තුලමයි සකදාගාමි වෙන්නේ. පංච උපාදානස්කන්ධ නුවණින් විමසීම තුලමයි අනාගාමී වෙන්නේ. පංච උපාදානස්කන්ධ නුවණින් විමසීම තුලමයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි යම්කිසි උත්සාහයක් ගත්තොත් මේකට සමහර විට අපේ ප්‍රඥාව යොමු වෙලා වර්ධනය වෙලා යන්න පුළුවන්. සමහර විට අපිට ඒක මේ ජීවිතේදී සම්පූර්ණ කරගන්න බැරි වුණොත් අපිට ඊළඟ ජීවිතේදී සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. මොකද අර සීක බලවල පිහිටලා අපි මේක කිරීමෙන් සද්ධා, සීල, සුත ත්‍යාග, ප්‍රඥා කියන මේකේ පිහිටලා කිරීමෙන්. ප්‍රඥා කියන්නේ මේකමනේ. සීක බලවලකින් ප්‍රඥා කියන්නේ මේකමයි. එහෙමනම් අපි මේ සීලවන්ත ශ්‍රාවකයා මේ විදිහට නුවණින් යුක්තව ජීවිතයේ දිහා බලන වැඩපිළිවෙලකට සම්බන්ධ වෙලා සිටීමෙන් තමයි මේ ජීවිත ආબોධය ඇති කරගන්න තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, සිදී බිදී නැසී යන දෙයක් වශයෙන්, හිස් දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසීමස බල අපිත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙනවා. සාදු සාදු සාදු